දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද දවසේ දේව වචනය තුලින් මමත් ඔබත් ආශිර්වාද ලබන්න තමයි මේ සූදානම්ව සිටින්නේ. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි. ඒ තුල බලය තියෙනවා. ඒ බලය අපි වචනය තුලින් අත්දකිමු. ස්වාමීන් වහන්සේ මට යාඥා කරද්දී යම් කිසි කාරණා ගැන එළිදරව් කරා. ඉතින් ඒ දේවල් මම ඔබත් සමග බෙදා ගන්න සූදානම්. නමුත් මේ හැම දෙයක්ම දේව වචනය ඇසුරෙන්, ශුද්ධ බයිබලය ඇසුරෙන්, දෙවියන් වහන්සේගේ අනුමැතිය සහ අනුදැනුම ඇතිව, ශුද්ධ වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව තමා මේ දේ සිද්ධ වෙන්නේ. වචනයෙන් පිට, දෙවියන් වහන්සේ කැමැත්තෙන් පිට කිසි දෙයක් මම කතා කරන්න සූදානම් නැහැ. නමුත් උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව, ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව අපි මේ දේවල් කතා කරමු. ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතයේ දෙවියන් වහන්සේගේ ඇසින් තමයි අද දවසේ මාතෘකාව. රාජ්‍ය රහස්‍ය යටතේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ සහ අනාගතයේ දෙවියන් වහන්සේගේ ඇසින්. දෙවියන් වහන්සේ කුමන පිළිතුරුද අපට සූදානම් කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මේ කාරණා ලෙස දකින්නේ කොහොමද? සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද මේ වර්තමානයේ සහ අනාගතයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, අප සම්බන්ධයෙන් කියන දේ මම හිතන්නේ අපිට ඉතා වැදගත්. ඔබට ඉතා වැදගත්. ඔබ මේ කාරණා හොයනවා ඇති, හිතනවා ඇති, එක එක අයගෙන් අහනවා ඇති, පොත් කියවනවා ඇති, නිවුස් බලනවා ඇති. නමුත් මේ සියල්ලට වඩා වැදගත් මේ කාරණා දෙස දෙවියන් වහන්සේගේ ඇසින් බැලීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇසින් මේ කාරණා බලනවා කියන්නේ දෙවියන් වහන්සේ මේ කාරණා කෙලෙසද දකින්නේ. කුමන ආකාරයකටද උන්වහන්සේ මේ කාරණා ගැන හිතන්නේ? කුමන දෙයක්ද මේ කාරණා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන්නේ? උන්වහන්සේගේ කැමැත්ත ලංකාව ගැන මොකක්ද? මා සහ ඔබ ගැන මොකක්ද කියන දේවල් මේකේ ගිලිදරව් වෙනවා. පළමුකොට අපි බලමු හිතෝපදේශ පොතේ ශුද්ධ බයිබලයේ 31 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 පද. මේ පළවෙනිම කාරණා අපි වර්තමාන සම්බන්ධ, ඊට පස්සේ 2 සහ 3 කියන කාරණා අපි අනාගතය සම්බන්ධයෙන් බලන්න යන. මම එලෙස තමයි මේ දේවල් සටහන් කරලා සූදානම් වෙලා තියෙන්නේ. ඔබ සම්බන්ධ මේ කාරණා බෙදා ගන්න. පළවෙනිටම අපි වර්තමානයේ මේ සම්බන්ධයෙන් බොහෝ අයට තියෙන ප්‍රේලිකා ප්‍රශ්නයක් විසඳෙන්න යනවා. එකට උත්තරයක් ලැබෙන්න යනවා. අපි මොනවද කළ යුත්තේ කියලා. කිතුණුවන් වෙන්න පුළුවන්, ඔබ බෞද්ධ කියලා ඔබ කියන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේකට කිසිම ආගමක් නැතිව දෙවියන් වහන්සේගේ කැමැත්ත සියලු මනුෂ්‍යයා වෙනුවෙන් මෙතන කියලා තියෙනවා. ඔබ මොකද්ද කළ යුත්තේ කියලා. ඒක මම හිතන්නේ වැදගත්. ආගමකට සීමා නොවි ඔබට සැබෑ ධර්මිෂ්ඨයෙක් වෙන්න පුළුවන්. ඔබට ඒ ධර්මිෂ්ඨකමට එන්න පුළුවන් කොහොමද කියලා මෙතන කියලා තියෙනවා. හිතෝපදේශ 31 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 පදවල අපි කියවමු ඉස්සල්ලාම. නුඹේ මුඛය නිශ්ශබ්දව සිටින්නනු දෙසාද, අනාථ වූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද ඇරපන්න. ඉංග්‍රීසි බයිබලයේ කියනවා open thy mouth for the dumb in the cause of all such as are appointed to destruction. මේ සිංහලයකටත් වඩා ඉංග්‍රීසි බයිබලයේ මේක හොඳට පිළිබිඹු වෙනවා. මේක එළියට එනවා මේකේ අර්ථය. සිංහල බයිබලයේ කියනවා දැන් මේ මුකේ නිශ්ශබ්ද සිටින. ඒ කියන්නේ මේ කතා කරන්න බැරි අය වගේම මෙතන බයෙන් ඉන්න අය, ලැජ්ජා අය, ඇත්තටම ගොළු අය සහ බයෙන් ඉන්න අය, කතා කරන්න ලැජ්ජා අය, පසුබට වෙලා දුකෙන් ඉන්න අය, මේ වගේ අය වෙනුවෙන් නුඹේ මුඛය මොනවාද මෙතන කියලා තියෙන්නේ? ඒ වගේ වෙනුවෙන්ම ඒ වගේම සිංහල බයිබලයේ කියන අනාථ වූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද. ඉතින් ඉංග්‍රීසි බයිබලයේ මේකේ එන්නේ අනාථ වූ විතරක් නෙමෙයි, අනාථ වෙන්න
ඒ කියන්නේ විනාශ වෙන්න සූදානම් කරලා තියෙන. ඒ විනාශ වෙන්න වෙන තත්ත්වයට පත් වෙලා ඉන්න අය වෙනුවෙන්. ඒ කියන්නේ අපි කියනවා කිසිම කණ්ඩ බොණ්ඩ නැති තත්ත්වයට ඇවිල්ලා පාරට බහින තත්ත්වයට ඇවිල්ලා ඉන්න අය වෙනුවෙන් කතා කරන්න කියන දේ තමයි මෙතන කියලා තියෙන්නේ. ඔවුන් වෙනුවෙන් නුඹේ මුඛය අරින්න කියලා. එතකොට මෙතන ක්‍රිස්තියානි, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් එහෙම නෑ. දෙවියන් වහන්සේගේ ඇසින් අපි බලනකොට මේක දිහා දෙවියන් වහන්සේ බලන්නේ නැහැ. ඔබේ ආගම, මේ ජාති දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ සැබෑ ධර්මිෂ්ඨයෙක් ලෙස ඔබගේ මුඛය මේ වෙනුවෙන් විවෘත වෙන එක, මුඛය ඇරෙන එක, මේ දුර්වලයා දිලින්දා වෙනුවෙන් ඒක තමා දෙවියන් වහන්සේගේ ඇසින් බලනකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත ශ්‍රී ලංකාවේ වර්තමානයේ වෙනුවෙන්. ඔව් යාඥාව වැදගත්. ඔබ දෙවියන් වහන්සේ අදහන දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් නමුත් වැදගත් මේ වෙනුවෙන් පෙනී සිටින එකත්, උඹේ මුඛය අරින එකත්, උඹේ මුඛය විවෘත කරන එක, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම, දුර්වලයා දිලින්දා වෙනුවෙන් ඒකත් වැදගත්. දෙවියන් වහන්සේගේ ඇසින් බලනකොට සැබෑ ධර්මිෂ්ඨකම අන්නේ ඔබ ආගමික වෙලා ඉන්න එක නෙවෙයි. ඔබ සැබෑ ධර්මිෂ්ඨකම තුළ මේ වෙනුවෙන් පෙනී සිටීම, දිලින්ද වෙනුවෙන්, දුර්වලයා වෙනුවෙන්, විනාශයට පත් වෙලා තියෙන අය වෙනුවෙන් සහ විනාශයටම මරණය දක්වා, මරණයට පත්වෙන තැන දක්වා ඇවිල්ලා පාරට වැටෙන තත්ත්වය දක්වා ඇවිල්ලා ඉන්න අය වෙනුවෙන් නිශ්ශබ්දව නොසිට මේ දරුවන්ගේ කාරණය, මේ අයගේ කාරණය කියන්නේ ඒ තත්ත්වයට වැටුනේ මොකක් නිසාද? ආයේ කාරණය නිසා පෙනී සිටින්න, නුඹේ මුඛය අරින්න කියලා මෙතන කියන. ඒතර වර්තමාන තත්ත්වයේ දෙවියන් වහන්සේගේ ඇසින් අපි බැලුවොත් මොකද්ද මෙතන කියලා තියෙන්නේ කියලා මම හිතන ඔබට වඩාත් පැහැදිලි මේ දේව වචනේ අපි කියවපුවාම මොකද්ද දෙවියන් වහන්සේගේ ඇසින්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. ඒ වගේම තවත් මේක පිළිඹු වෙනවා, එළිදරව් වෙනවා ඊළඟ පදයට යද්දී. අපි හිතෝපදේශ 31 8 කියුවේ දැන් යනවා 9ට. නුඹේ මුඛය ඇර ධර්මිෂ්ඨ ලෙස නිශ්චය කර අසරණයටත් දිලින්දටත් යුක්තිය කරපන්න. එතකොට මේක ඉංග්‍රීසි බයිබලයේ කියනවා open thy mouth. නුඹේ මුඛය විවෘත කරන්නලු. judge righteously. judge නිශ්චය කරන්න. judge නිවැරදිද හරිද, නිවැරදිද වැරදිද, මේක හරිද වැරදිද කියලා කියන්න. කට ඇරලා ඒක කියන්න. මේ යන සිස්ටම් එක, මේ යන ක්‍රමය, මේ මෙච්චර කාලයක් වෙච්ච විදිහ, මේ දේවල්, මේ රටේ වෙන දේවල් හරිද වැරදිද කියලා කියන්න. ජජ් කියලා මෙතන කියනවා. and plead the cause of the poor and needy. ඒ කියන්නේ අසරණාටත් දිලින්දටත් යුක්තිය කරපන්න කියලා මෙතන කියලා තියෙනවා. හිතෝපදේශ 31 වෙනි පරිච්ඡේදයේ 8මම පැහැදිලි කරා. දැන් 9ට අපි අවිල්ලා තියෙන ඉතින් කියන නුඹේ මුඛය ඇර open thy mouth ධර්මිෂ්ඨ ලෙස නිශ්චය කර. වචනය හරියට නොදන්න, ඒක අහලා නැති, නැත්තම් ඉගෙනගෙන නැති බෝධිරි මේ විනිශ්චය කරන්න එපා, විනිශ්චය කරන වැරදි කියලා කියනවා, කතා වෙන. නමුත් විනිශ්චය බොහෝ පැතිකඩයන් තියෙනවා. ඒ දේවල් සම්බන්ධව අපි ඉදිරියට කතා. නමුත් මෙතන ධර්මිෂ්ඨ ලෙස නිශ්චය කිරීම, ඒක දෙවියන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඒකට අනුමැතිය දීලා තියෙනවා. අපි ඒක කළ යුතුයි. අපිට ඒක වගකීමක් ලෙස දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මේ දේ නැතුව මුකුත් කරන්න කියන්නේ යම්කිසි දෙයක් හරිද වැරදිද කියන එක අපි කළ යුතු දෙයක්. ධර්මිෂ්ඨ ලෙස නමුත් ඒක අපි කළ යුතුයි. එතකොට අපි කිතුනුවන් විදිහට අපි ආශා කරනවා වගේම යුක්තිය උදෙසා ධර්මිෂ්ඨ ලෙස හඳ නැගීම වැදගත්. යුක්තිය උදෙසා, සාධාරණ උදෙසා ධර්මිෂ්ඨ ලෙස. ඔහේ හිතට එන දේවල්, යාළුවෝ කියන දේවල්, අපි බෝඩ්වල දකින දේවල් අල්ලගෙන අපිත් ඒ රැල්ලට කෑ ගහගෙන අපිත් ඔහේ හිතට කටට එන දේවල් කියාගෙන එම නැත්තම්
එහෙම අපි දකින දේවල් අපිට ආරච්චි වෙන දේවල් අපි විශ්වාස කරගෙන අපි ඕපාදූපෝස්සේ අපි යන එක නෙවෙයි. අපි යුක්තියට සාධාරණයට ධර්මිෂ්ඨ ලෙස ධර්මිෂ්ඨව සාධාරණ ලෙස හිතට එකඟව හෘද සාක්ෂියට එකඟව දේව වචනයට අනුව අපි හඬ නැගීම තමා විය යුත්තේ වැදගත්. අපි විනිශ්චය කරන්න පුළුවන්. අපිට නිශ්චය කරන්න පුළුවන් මේක හරි මේක වැරදි කියලා. නමුත් ඒක විය යුත්තේ ධර්මිෂ්ඨ ලෙස. ඔය කියන්නම් වාලේ හිතෙන්නම් වාලේ යන්නම් වාලේ අපිට යන්න බෑ. අපි ධර්මිෂ්ඨ ලෙස තමයි. එතකොට දෙවියන් වහන්සේගේ ඇසින් බලනකොට නුඹේ ආගම නුඹ ක්‍රිස්තියානි කතෝලික මේ සභාවේ ඒ සභාවේ මේ චර්ච් එකේ බෞද්ධ මුස්ලිම් ඒක දෙවියන් වහන්සේට වැඩ නැහැ. දෙවියන් වහන්සේ බලන්නේ අපි ධර්මිෂ්ඨ ලෙස. දෙවියන් වහන්සේට ඕනේ අපි ධර්මිෂ්ඨ ලෙස යහපත් ලෙස නිශ්චය කිරීම. යහපත් ධර්මිෂ්ඨ ලෙස මේ දේවල් හරි මේ දේවල් වැරදි අපි දිලින්දු වෙනුවෙන් නැගී සිටිනවා. අපි දුප්පත් අය වෙනුවෙන් අපි අසරණ අය වෙනුවෙන් අපි අනාථ අය වෙනුවෙන් අපි අපේ දරුවන් වෙනුවෙන් අපි අනාගත වෙනුවෙන් නැගී සිටිනවා කියන අන්න ඒ ලෙස ඔබට කරන්න පුළුවන්. ධර්මිෂ්ඨ ලෙස තමයි ඔබට කියන්න පුළුවන් මේ දේ හරි මේ දේ වැරදි කියලා. ඉතින් එලෙස අපි දකිනවා මේ කාලේ ධර්මිෂ්ඨ ලෙස සමාදානයේ සාමකාමීව අරගල කරන්න අය බොහෝ දෙනෙක්. එයටත් පිළිතුරක් දෙවියන් වහන්සේ පොරොන්දුවක් අනාගත වාක්‍යයක් දුන්නා. මීට දින කීපයකට කලින් මම ඒක බෙදාගත්. ඔබට ඒකේ සම්පූර්ණ වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒක මම කියල තිනද මොකක්ද යට වෙන්නේ කියල දින වකවානුත් එක්ක ඔවුන්ට යහපත් පිළිතුරක් ලැබෙන බව සහ වෙනස් පිළිතුරක් වෙනස් ආකාරයකට යහපත් පිළිතුරක් ලැබෙන බව ම සඳහන් කරලා තියෙනවා. ඒක ඔබට බලන්න පුළුවන්ගේ වීඩියෝ එක මිෂන් ක්‍රයිස් ශ්‍රී ලංකා YouTube channel එකේ. එතකොට මෙතන 9 වෙනි පදේ නුඹේ මුඛය අර ධර්මිෂ්ඨ ලෙස නිශ්චය කර අසරණයටත් දිලින්දාටත් යුක්තිය කරපන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මම මේ කියුවේ හිතෝපදේශ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ ගත්ත පද දෙක තියෙන්නේ රජ කෙනෙකුට කියන අවවාද යටතේ කියලා සමහර කෙනෙක්ට මෙතන කියන්න පුළුවන් හිතන්න පුළුවන් මේ පරිච්ඡේදය ගත්තම. නමුත් රජ කෙනෙක්ට අවවාද අවවාද රජ පිළිපදින්නේ නැත්තම් ඒ රජගෙන් ඒක වෙන්නේ නැත්තම් ඒ වැසියෝ මං හිතනවා ඒ රජ වෙනුවෙන් ඒ රජ උදෙසා ඒ දේශය උදෙසා මේ වචනයම ක්‍රියාවට දැමීම ඒකේ වැරදක් නෑ කියලා මම විශ්වාස කරනවා. කෙසේ නමුත් අපි දෙවියන් වහන්සේ පත් කළ රජවරුන් තමයි මේ රාජකීය පූජකයෝ දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ මිනිස්යෝ. අපිට ඒ ආධිපත්‍ය තියෙනවා. අපිට වගකීමක් තියෙනවා. අපි මේ ලෙස අසරණයන් දිලින්දා වෙනුවෙන් ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් අපි යාච්ඡා කරනවා සේම අපි හඬ නැගීම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම අපේ මුඛය විවෘත කිරීම නිශ්ශබ්දව නැත්තම් මම යාච්ඡාන මම ඒක යාච්ඡා කරනවා කියලා අපි ඔයේ අපි පැත්තකටලා සිටීම නෙවෙයි. දෙවියන් වහන්සේගේ ඇසින් බලනකොට දේ වචනය අනුව දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන ඒමල් අපි ඉන්න එක නෙවෙයි. අපි මොන ආගමේ වුණත් ඔබ මොන වෙන ආගමක වෙන්න පුළුවන්. ඔබ මේ දේශනාව ඔබ මේ මැසේජ් එක ඇහුවට එහෙම නැත්නම් ඔබ කිතුණෙක් වෙන්න පුළුවන්. ඔබ හැම කෙනාගේම වගකීම යුතුයකම මේ දිලින්ද ආසරණය වෙනුවෙන් ධර්මිෂ්ඨ ලෙස හඬ නැගීම පෙනී සිටීම. වර්තමානයේ පළවෙනිම කාරණේ වර්තමාන සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ ඇසින් බලනකොට අපි ඉගෙන ගත්ත අපි යනවා දෙවැනි කාරණයට. දෙවැනි කාරණේදී අපි බලන්නේ ගීතාවලිය 37 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 පද. ගීතාවලිය 37 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 පද. මෙතන කියනවා තරහෙන් වැළකී උදහස අත්හැරව නපුරෙන් තරහෙන් වැළකී උදහස අත්හැරව කල නොකිරව එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක් කිය. එතකොට මේ ධර්මිෂ්ඨ ලෙස අසරණය දිලින්ද වෙනුවෙන් පෙනී හිටින අයට ඔබටත් මටත් දැන් දේවචනේ අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි දැන් එක කණ්ඩායමකට ආවා. අපි දැන් එක තේරුම් බේරුමකට එක තැනකට අපි ආවා. පළවෙනි දේ වර්තමානයේ අපි මේ කරන දේ අපි හරි.
අපි ආයුක්ති රසායන පෙනී සිටීම අපි දිලින්ද අසරණය වෙනුවෙන් අපි කතා කිරීම අපි යුක්තියට හිට ගැනීම සාධාරණ හිස්තකැස් හිට ගැනීම නමුත් ධර්මිශ්ෂ ලෙස මේ දේවල් විය යුතු එහෙම වෙන එක හරි නමුත් ඔන්න අනාගතයේ සම්බන්ධ වෙනස මෙතන කතා කරන්න යනවා එතන නමවෙනි පදේදී එක එන්න යනවා නමුත් අටවෙනි පදේදී අනාගතයට යන්න කරිතා වර්තමානයේ කොටසක් ගැන මෙතන කතා වෙනවා කතා කරන දේ වචනේ දෙවියන් වහන්සේගේ ඇසිඩ් බලනකොට මේක කොයි විදිහටද විය යුත්තේ කියලා තරහින් වැළකී උදහස අත්හැරව කල නොකිරව අපි මේ දේවල් කරද්දි මේ සාධාරණ යුක්තිය බලාපොරොත්තු වෙද්දී අසරණය දිලින්ද වෙන පෙනිසිටි අපි කලබල වෙන්න බෑ අපි ඉවසිලිවන්ත විය යුතුයි ඒ වගේම පසුබට නොවිය යුතුයි මේ ඔබේ කාලයටත් මගේ කාලයටත් අපේ ටයිම් එකට මේ දේවල් වෙන්නේ නැහැ මේ දේවල් වෙන්නේ දෙවියන් වහන්සේගේ කාලෙට උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ අනුමැතිය ඇතිව එතකොට අපිට ඕනෝන විදිහට මේ දේවල් කරන්න බෑ මේ දේවල් දෙවියන් වහන්සේගේම ස්වර්ගීකවම ගලා එන්න ඕනේ අපිට මේ වෙනුවෙන් කරන්න තියෙන කොටස තමයි කිව්වා අපි යාශා කරනවා ඒ වගේ මේ වාට ධර්මිෂ ලෙස පෙනීසින නමුත් අපි පසුබට නොවි මෙතන කියන කල කිරෙන්න එපා කල නොකිරේව තරහින් වැළකී උදහස අත්හැර කියන්නේ උදහසෙන් වැළකෙන අපි තරහෙන් අපි මේක පලිගැනීමේ චේතනාවී ඊර්ෂියාවෙන් තිත්තකම් තියාගෙන හිතේ එක දේවල් තියන් කරන්න මේ කියන්නේ කෙටියකුත් අපි එකට එක අපි මේකට මේ එයා මේක කරුම් මම මෙහෙම එතන මෙහෙම දැක්කොත් අපිත් මෙහෙම ඔගොල්ලෝ එන්නේ මේ විදිහට අපිත් ඒ විදිහට අපි ඊට වඩා අපි මේ වෙන්නේ නැහැ ඒ වගේ ආකල්පයකින් අපිට මේක කරන්න බෑග දේවචන කියන තරහින් වැළකී එවැනි ආකල්පයක් එක්ක තරහින් තරහ මරහ තියාගෙන උදහසින් පලිගැනීමේ චේතනාවෙන් කල කිරිලා මෙච්චර කරලත් මට මෙච්චර කියලත් මේක ඇහෙන්නේ නැද්ද ඒ වගේ උදහසින් යුක්තව අපිට මේ දේවල් කරන්න බෑ මොකද එයින් හටගන්නේ නපුරු ක්‍රියා දේවචනය කියලා තියෙනවා එහෙම අපි මේ දේවල් කරන්න ගියෝත් ශ්‍රී ලංකායි වර්තමාන නිසා අනාගතය එතකොට යහපත් වෙන්නේ නෑ එතකොට අයහපත් වෙනවා මොකද දෙවියන් වහන්සේ ඇසිඩ් බලනකොට මේක අපිත් කරලා තියෙන හරි දෙයක් නෙවෙයි අපි විනිශ්චය කරන්නේ අධර්මිශ්‍ර ලෙස අපි එකිනෙකාත් එක පුරේට යනවා අපි උදහසින් තරහෙන් එතකොට හටගෙන තියෙන මොනවාද නපුරු ක්‍රියා මේ නපුරු ක්‍රියාත් එක්ක යහපත් දේශයක් සමාදානය ශශ්‍රීකත් යහපත ඉතුරු වෙන්නේ නැහැ ඒක නිසා අපි නපුරු ක්‍රියා හටගන්න ඉඩ නොදිය යුතුයි නපුරු ක්‍රියා වෙන යහපත් ක්‍රියා හටගන්නේ අපි මෙලෙස තරහින් වැළකී උදහස අත්හැරලා කලකිරෙන්නේ නැතුව අපි ඉවසිලිවන්තව ක්‍රියා කළොත් පමණයි එතකොට අනාගතයට එනකොට දැන් 9 වෙනි පදේ උත්තරයක් දෙන මෙලෙස අපි ක්‍රියා කරද්දී අපි ඉවසිලිවන්තව නපුරෙන් වැළකී උදහස අත්හැරලා ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරලා අපි ඉදිරියට ඉහළට යනකොට අපි මේකට පෙරට එනකොට අපි මුඛය අරිනකොට මේ වෙනුවෙන් පෙනී සිටින උනන දෙවියන් වහන්සේ දැන් පොරොන්දුවක් දෙනවා මිනිස්සෙක් නෙවෙයි දෙන්නේ දෙවියන් වහන්සේ දැන් පොරොන්දුවක් දෙනවා සරබලධාරී මෞම්කාර ජීවමාන බොරු නොකියන්නා දෙවියන් වහන්සේ පිළිතුරක් දෙනවා 9 වෙනි පදේ මක් නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිදිනු ලබන්නෝය මම ආත්මික තලවල මම දැක්ක ඉදිරියේදී ලංකාවේ මේ අධර්මිෂ්ටයන්ට නපුරන්ට දුෂ්ටයන්ට එරෙහිව බොහෝ ලෙස තදින් නීතිය ක්‍රියාත්මක වෙනවා ඒවගේම සමහර කාරණවල සමහර තැන්වලදී මේ කාරණා සම්බන්ධයෙන් මේ දුෂ්ටයන්ට දුෂ්ට පාලකයන්ට සමහරලාට වංචා දූෂණ කරපු අයට එරෙහිව ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක කරනකොට ඒ වෙනුවෙන් නීතිඥයන් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි බොහෝ කණ්ඩායම් ලෙස නීතිඥයන් රොත්තක් ලෙස සමූහයක් ලෙස නීතිඥයන් පෙරට ඇවිල්ලා උසාවිවල රැස් වෙලා ඉන්නවා මම ආත්මික තලවල දැක්කා. ඒක යහපත් පොරොන්දුවක් යහපත් දෙයක්. මම දැක්ක සමහර
කාරණාවලින් සමහර දුෂ්ටකයන්ට නපුරන්ට අයුක්තිය කරපු අයට අසාධාරණ ලෙස හිටපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන සහ ඒක ක්‍රියාත්මක වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න නීතිඥයන් නීතිය වෙනුවෙන් පත් කරපු අය පත් වුණ අය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේකට සමූහයක් ලෙස එක්සත් එක්සිත්ව එකමුතුව ලොකු පිරිස් මේවට පෙනී හිටිනවා මම ආත්මික තලවල දැක්කා ඒක අපිට යහපත් පිළිතුරක් දෙවියන් වහන්සේකින් එන්නා වූ යහපත් පිළිතුරක් මම යාචනා කරනවා දෙවියන් වහන්සේ මට මේ දේවල් එළිදරව් කර මම ඒවා ඔබත් සමග බෙදා ගන්න කැමතියි ඒවා යහපත් පොරොන්දු ලෙස යහපත් එළිදරව් ලෙස යහපත් පිළිතුරු ලෙස දෙවියන් වහන්සේගෙන් අපිට එන මෙතන කියනවා මක් නිසා නපුරු ක්‍රියා කරන්නු සිදිනු ලබන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ සිදිනවා කියන්නේ? අපි කියනවා සිදිනවා බිදිනවා කඩා දානවා මේක දෙවියන් වහන්සේ කරනවා කියලා දෙන. ඒ කියන්නේ නපුරන්ට සහ අධර්මිෂ්ඨයන්ට විනාශය. ඒ කියන්නේ අනිත් පැත්තට ධර්මිෂ්ඨයන්ට යුක්තිය ධර්මිෂ්ඨ ලෙස පෙනී සිටින්නන්ට කතා කරන්නන්ට ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්නට හරි වැරදි කියලා කියන අයට අන්න පොරොන්දුවක් දෙවියන් වහන්සේ දෙනවා. දෙවියන් වහන්සේගේ ඇති ඇසින් අනාගතය අපි මේ කතා කරන අද මාතෘකාව එතන යහපත් පිළිතුරක් අපිට එනවා ධර්මිෂ්ඨයන්ට යුක්තිය ඉෂ්ට වෙනවා. නපුරන්ට සහ අධර්මිෂ්ඨයන්ට විනාශය පැමිණෙනවා මයි එක වෙනම එක හැබැයි එක අපිට ඕන ඉදිරිය අපිට ඕන වෙලාවට අපිට ඕන සිස්ටම් එකට අපිට ඕන විදිහට කරන්න බෑ. ඒකට වෙලාවත් අපි ඉවසිලිවන්තව සිටිනු අපි ඉවසිලිවන්ත දෙවියන් වහන්සේ දෙස බලාගෙන පියාච්ඡාවෙන් අපි මේ කාරණා එක ගනුදෙනු කරන්න ඕනේ. ඒ වගේම ධර්මිෂ්ඨ ලෙස නිශ්චය කරන්න ඕනේ. ධර්මිෂ්ඨ ලෙස තමයි අපි හරි වැරදි කියලා කියන්න ඕනේ. ඒ වගේම නපුරු ක්‍රියාවලින් තරහෙන් උදහසෙන් වැළකීලා. වගනාවෙනි පදේ ඉවර වෙනවා. නමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්න ඕය. ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ කියන්නේ දෙවියන් වහන්සේ යසින් බලනකොට මෙලෙස ධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙන අය. එතකොට මම හිතනවා මෙතන කියලා තියෙන කිතුනෝ කියලා කියන කතෝලික කියලා කියන නැත්තම් පාස්සල්ලා කියලා කියන ඒ අය විතරක් නෙවෙයි. ඔබ තමා ආගම තීරණය කළ මම මේ ආගම එහෙම කියන. නමුත් දෙවියන් වහන්සේට ආගම වැඩක් නැහැ. මෙලෙස ධර්මිෂ්ඨව ජීවත් වෙන අය උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේ කියලා තියෙන ආකාරයට ධර්මිෂ්ඨව ජීවත් වෙන උන්වහන්සේ එලෙස ධර්මිෂ්ඨයෙක් කියලා ගණන් ගන්න ඔබට තමයි මේ පොරොන්දුව. එතකොට ඔබ ආගම වැඩක් නැහැ. ඔබ එලෙස ඔබ ධර්මිෂ්ඨ ලෙස දුප්පත අසරණ වෙනුවෙන් පෙනී සිටලා දෙවියන් වහන්සේගේ ඇසින් උන්වහන්සේ ධර්මිෂ්ඨ ලෙස දකින ලබන කෙනෙක් නම් ඔවුන්ට තමයි මෙතන කියලා තියෙන්නේ ස්වාමීන් කෙරෙහි බලා සිටින. ඒ කියන්නේ මෙතන මම තවත් පැහැදිලි කරලා කිව්වොත් ඔබගේ ඔබ කිතුණුවෙක් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නොවුනත් ඔබ ධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙලා ඔබ හිතනවා මේකට පිළිතුරක් මට ඉදිරියට දෙවියන්ගෙන් හරි හම්බෙයිනේ. මේක මම මේකට දඟලන්න ඕනේ නැහැ. මම ධර්මිෂ්ඨව මම ජීවත් වෙනවා. එතකොට මට මේකට පිළිතුරක් කොහෙන් හරි හම්බෙනවා කියලා මේ නමුත් ඔබ දෙවියන් වහන්සේව දන්නේ ඔබ දෙවියන් වහන්සේව දැනගන්න යනවා මේ දේවල් උඩ මේ කාරණා නිසා දෙවියන් වහන්සේව දන්න අයට පොරොන්දු පහසුයි අත්පත් කරගන්න. මොකද මෙතන කියන්නේ නමුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි බලා සිටින දේශය උරුම කරගන්න. දේශය උරුම කරගන්නවා කියන්නේ ඔවුන් දේශය ස්ථාපිත වෙන ඔවුන් විනාශ වෙන්නේ නැහැ. ඔබ සහ මම විනාශ වෙන්න යන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය අපි කිසිසේත් යක්ෂයාගේ සැලසුම් වලට අපිව විනාශ කරන්න බෑ. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අසන්නා වූ ඔබත් ශක්තිමත් වෙන්න ඔබ දිරිගන්වන්න කැමති ඇදහිල්ලේ වර්ධනය වෙන්න ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්න ධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙන කෙනෙක් නම් ඔබව කිසිම යක්ෂයාගේ සැලසුමකට මේ తాවකාලික මේ පීඩා ප්‍රශ්න වලට ඔබ විනාශ කරන්නට බැහැ යක්ෂයාට. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මේක ජය ගන්නවා. මම මේක ජය ගන්නවා. අපි මේක ජය ගන්නවා. ධර්මිෂ්ඨ ලෙස අපි දිනනවා. අපි දේශය උරුම කරගන්න. අපි දේශය අත්පත් කරගන්න. අපි ඒ කියන්නේ මේ දේශය රජකම් කරන්න යනවා. අපි තව දුරටත් අපි ජීවත් වෙන්න යනවා. මක් නිසා දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට මහිමය ගෙනෙන පිරිස. අපි තුන්වෙනි කාරණේ අපි යන්න යනවා ගීතාවලිය 147:14 ගීතාවලිය 147:14
මෙතන කියනවා තීගේ සීමා තුළ සමාදානය සිදු කරන සේක ඉතා උතුම් ගෝදුමයෙන් තී පුරවන සේක. දෙවියන් වහන්සේ අනාගතය සම්බන්ධ දෙවියන් වහන්සේ ඇසින් බලු උන්වහන්ස ඔන්න තව පොරොන්දුවක් දීලා තියෙනවා. තිගේ දේශය තුළ සමාධානය සිදු කරනසේ ඉතා උතුම් ගෝදුමේ ති පුරෝණසේ කියන අපිට සමාධානය සශ්‍රීකත්ය අපි ආරපාන නැතිවෙලා යන්නේ නැහැ. අපි ධර්මිශ්ෂ ලෙස අපි ජීවත්වල අපි ධර්මිශ්ෂ ලෙස මේ වෙනුවෙන් පෙනී හිටිලා අපි නපුරෙන් වැලකිලා නපුරු ක්‍රියාවලින් වැලකිලා අපි ඉවසිලිවන්තව ක්‍රියා කරනට අපි දෙවියන් වහන්සේකින් පිළිතුරු ලබන්නවා. කිසි මනුෂ්‍යයකට පාලකයකට දෙන්න බැරි පිළිතුරු අපි ස්වර්ගීකව දෙවියන් වහන්සේ අපි අත්පත් කරගන්න යනවා. તો දෙවියන් වහන්සේ අපිට කියලා තිනවා අපිට සමාදාන සිදු කරන උතුම් ගෝධුමේ කියන්නේ ආහාර පාන භෝගවලින් අපේ දේශයේ පුරවනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් මම දිගින් දිගට යාඥා කරද්දී රට වෙනුවෙන් දේශය වෙනුවෙන් ඔබ වෙනුවෙන් යාඥා කරන දෙවියන් වහන්සේ මඟ පෙන්නපු දේ තමයි අපි මේ ඉන්නේ අප්‍රේල් මාසේ අද අප්‍රේල් මාසේ 13 වෙනිදා. ඉතින් මේ වෙනකොට තියෙන තත්ත්ව මේ ලෙස ගිහිල්ලා ලබන මාසේ මැයි මාසේ නමුත් ජූනි මාසේ වෙනකොට සමනනයකට යම්තාක් තත්ත්වයකට යම්තාක් තුරකට ගිහිල්ලා මේක යහපත් තත්ත්වයකට ජූනි මාසේ වෙනකොට පත් වෙනවා. යම් ස්ථාවර මට්ටමකට මේ රට දේශය එනවා. ඔබට බලාපොරොත්තුවක් ඒ තුළ තබා ගන්න පුළුවන්. අපිට ඇදහිල්ල මේ දේවල්ලට මුහුණ දීලා අපිට ඉදිරියට යන්න පුළුවන්. මැයි මාසේ වෙනකොට සමනයකට සමතයකට යම්තාක් දුරකට පාත්වෙන. මොකද මේ දැන් කතා කරන කාලේ මේ දවස වෙද්දි යම්තාක් දුරකටවත් මේක සමනය වෙලා නැහැ. මේක උග්‍ර වෙලා තියෙන්නේ. ඉතින් එවැනි දවසක තමයි මම මේ දෙවියන් වහන්සේගෙන් ආව එළිදරව්ව මම ඔබට ප්‍රකාශ කරන්නේ. ඒ දේවල් යම්තාක් දුරකට සමනය සමතයකට පත් වෙනවා. ලබන මාසෙ මැයි මාසෙ වෙද්දි ඔබට යහපත් පිළිතුරක් හම්බෙනවා. ඒතකොට දෙවියන් වහන්සේ මෙතන කියලා තියෙනවා ගීතාවලිය 147 පරිච්ඡේදයේ උන්වහන්සේ පොරොන්දුවක් දීලා තිනවා තිගේ සීමා තුල ඒ කියන්නේ දේශයේ මේ දේශයේ සීමා තුල සමාදානය සිදු කරනසේක. ඒතකොට සමාදානය අපට එන්නේ පාලකයෙක්ගේ අපි කරන දේවල් වලින් නෙවෙයි. ඒක ස්වර්ගික දෙවියන් වහන්සේගේ මායුතුයි. දෙවියන් වහන්සේගේ දේවල් එනවා කියලා මෙතන පොරොන්දුවක් දීලා තියෙන. ඒ වගේම ඉතා උතුම් ගෝධුමේ කියන්නේ යහපත් භෝග උදාහාර පාන වලින් දේශය අපේ පිරෙන්න යනවා. ඒ වගේ ඒවා නැති වෙන්න යනවා කියලා අපි හිතන්නේ නැතුව අපි මේ දේවල් එනවා. ඒ දේවල් යහපත් වෙනවා කියන විශ්වාසයෙන් ඇදහිල්ලෙන් අපි ඉදිරියට යමු. දෙවියන් වහන්සේ මේ සියල්ලට ප්‍රතිඵල පොරොන්දු පිළිතුරු දෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගතයේ දෙවියන් වහන්සේගේ ඇසින් කියන මාතෘකාව යටතේ අපි මේ වචනය ඇසුරින් කතා කරේ. පසුබට වෙන්න එපා. නපුරු ක්‍රියාවලට උදහසත් එක්ක වැඩ කරන්න එපා. නපුරෙන් තිත්තකම ඇතුව වැඩ කරන්න එපා. ඒ වගේම යාඥා කරනවා කියලා පාඩුවේ ඉන්නත් එපා. ධර්මිෂ්ඨ ලෙස නිශ්චය කරන්න මේ දේවල් දිලින්දා අසරණ වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න. මේ දේවල් තුළ මේ කාරණා තුළ දෙවියන් වහන්සේගේ ඇසින් දකිනකොට ඔබ ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරනවා. අන්න ඔබට පිළිතුරු එන්න යනවා. යහපත් පිළිතුරු එන්න යනවා. මේ වචනය තුළ මම ඔබ ආශිර්වාද ලැබුවා යයි විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබට ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ පත් කරපු මිනිස්සෙක් ලෙස ඔබගේ ඇදහිල්ල වැඩි වෙන පිණිස සහ ඔබට ප්‍රඥාව දැනගැන්ම ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Yes, Peter.